මේකෙන් බේරිලා ගිහිල්ලා සිවුරු අරපු ස්වාමීන් වහන්සේ නමක් සිටිනවද? එහෙම ඉඳලා එයා හමුදාවට ගිහිල්ලා ඒ තමයි හසලක ගාමිණී කියලා එහෙම කාවයක් යනවා. 1975 යාපනයේ නගරාධිපති දොරේයප්පා මහත්මයා ඝාතනය කරලා ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත් දෙක වෙනම රාජ්‍යයක් බවට පත් කරන්නට කැපවීමෙන් යුක්තව කටයුතු කළා. එහිලා යාන වාහනවල යන අය බිම්බෝම්බ අටවලා ඝාතනය කිරීම, ඒ වාගේ පොදු දේපල පොදු ස්ථානවල බෝම්බ තැබීම, මෙන්න මේ වගේ දේවල් තමයි ත්‍රස්තවාදීන් බය කරලා සිංහලයා බය කරලා මේ පළාතෙන් එළවලා පළවා හැරලා භූමිය ආක්‍රමණය කළා. ත්‍රස්තවාදීන් ඊළඟ රාජ්‍ය වෙනුවෙන් මේ විදියට සංවිධානය වුණා. ඉඳලා කීප දෙනෙකුට නියම කරා බස් එක ලං වෙනකොට පාරට කොට දාන්න. අයිබෝන් ඉතින් අපි ඉහත කිව්වා වගේම අපි දැන් එල්ල තියෙන අරන්තලාවේම සිද්ධියට සම්බන්ධ සිද්ධියට මුල් වෙච්ච එම විහාරස්ථානයට ඉතින් අපිත් එක්ක මේ වෙලේ එකතු වෙනවා මේ පන්සලේ මේ සම්බන්ධ කියන්නේ මේකේ නිර්මාතෘ හා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපිට දැනගන්න පුළුවන්ද මෙම සිද්ධියට මුල් වෙච්ච ඉතිහාසය මේකේ කියන්නේ මේක කොතනින්ද මෙහෙම වුනේ කියන එක? මෑත යුගයේ මේ රටේ සිද්ධ වෙච්ච ඉතාමත් බිහිසුණුම සාපරාධී ත්‍රස්තවාදී ක්‍රියාවන් අතර අරන්තලාවේ මහා භික්ෂු ඝාතනය විශේෂිත වශයෙන්ම හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙනවා. අරන්තලාව කී සැනින් ඔබට මට රටට දැනුවත් වෙන්නේ සිහිපත් වෙන්නේ මේ අරන්තලාවේ මහා භික්ෂු ඝාතනය. මේ ඛේද වාචකයේ සිද්ධ වුණේ 1987 ජුනි මාසයේ 2 වෙනි දින. මේ ඛේද වාචකයට ගොදුරුනේ අම්පාර දිගාමරු ශ්‍රී විද්‍යානන්ද මහා පිරිවෙනේ නිර්මාතෘ ඒ වාගේ මුතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක දුරිය දරු සද්ධර්ම වාගීසර සිරි සොමනතිස්ස අතිපූජ්‍ය හැගොඩ ශ්‍රී ඉන්දසාරාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ මේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ උපන්න දකුණු පළාතේ හැදුණු ස්වාමීන් වහන්සේ නමක්. තරුණ අවදියේම අවුරුදු 25 වගේ තරුණ අවදියේම උන්වහන්සේ මේ නැගෙනහිර පළාතේ තොරතුරු සොයා බැලීම සඳහා ආගන්තුකව මේ පළාතට වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඒ කාලෙත් මඩකලපුව ආදී ප්‍රදේශවල යම් අසමගී සාහිත ගැටලු තිබිච්ච වාතාවරණයක් තිබිලා තියෙන කාලයක්. මේ විදිහට කටයුතු කරගෙන යනකොට 1980න් පස්සේ තමයි මේ රටේ මේ LTT ත්‍රස්තවාදීන් ඊළම් රාජ්‍ය වෙනුවෙන් සටන් වදින්නට පටන් ගත්තේ. 1975 යාපනයේ නගරාධිපති දොරේයප්පා මහත්මයා ඝාතනය කරලා ත්‍රස්තවාදීන් උතුරු නැගෙනහිර පළාත් දෙක වෙනම රාජ්‍යයක් බවට පත් කරන්නට කැපවීමෙන් යුක්තව කටයුතු කළා. එහිලා ඔවුන් අනුගමනය කළේ ගරිල්ලා සටන් ක්‍රම, ඒ වගේම රාත්‍රී කාලේ ගම් වලට පැනලා නිදාගෙන ඉන්න මිනිස්සු කපලා කොටලා වෙඩි තියලා ඝාතනය කිරීම, යාන වාහනවල යන අය බිම්බෝම්බ අටවලා ඝාතනය කිරීම, ඒ වගේම පොදු දේපල පොදු ස්ථානවල බෝම්බ තැබීම, මෙන්න මේ වගේ දේවල් තමයි ත්‍රස්තවාදීන් බය කරලා සිංහලයා බය කරලා මේ පළාතෙන් එළවලා පළවා හැරලා භූමිය ආක්‍රමණය කළා. ත්‍රස්තවාදීන් ඊළඟ රාජ්‍ය වෙනුවෙන් මේ විදියට සංවිධානය වුණා. හැමදාම උදේ පාන්දර අපට අහන්න ලැබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ මේ පාපතර පාපිෂ්ඨ බියගුරු ක්‍රියාවලිය. අපි හැම දිනාටම හොඳට නිින්ද යන්නේ පාන්දර 1-2ට. ත්‍රස්තවාදීන් ගම් වදින්නේ පාන්දර 1-2ට. මේ ත්‍රස්තවාදීන් ගම් වලට පැනලා ඒ වීදි බෙදාගෙන නිදාගෙන ඉන්න මිනිස්සුયો, කිරි දරුවෝ, ලදරු ලපටියෝ, වැඩිහිටියෝ, ගැබිනි මව්වරු කපලා කොටලා ඝාතනය කළා. මේ අම්පාර ප්‍රදේශයේ මෙන්න මේ ගමට ගැහුවේ නැහැ කියන ගමක් ඉතුරු නැහැ. ත්‍රස්තවාදීන් ඒ විදියට විශාල වශයෙන් මේ ජනතාව ඝාතනය කළා. මෙහෙම ගම් කපලා මිනිස්සු මරණ
සිද්ධි පිළිබඳව අතිශය කම්පණයටපත් වෙච්ච මේ හැගුඩ ඉන්දසාර නායක හඳුරු ගමින් ගම ගිහිල්ලා ජනතාවට දැනුවත් කළා කරුණු කිව්වා ගෙවල් දොරවල් වල රාත්‍රී කාලේ ගත කරන්න එපා පොදු ස්ථානවල රාත්‍රී කාලේ ගත කරන්න ත්‍රස්තවාදී ගම් වලට පයින්නවා මරනවා ඒකෙන් ඉඳලා කීප දෙනෙකුට නියම කරා බස් එක ලං වෙනකොට පාරට කොට දාන්න කියලා. දැන් උදේ 6ට අම්පාරෙන් පිටත් වෙච්ච බස් එක වේගයෙන් අම්පාර මහඔය මාර්ගයේ ගමන් කරනවා. පොඩි හාඳුරු හරි සන්තෝෂයෙන් ඉන්නේ. කවදාවත් දලදා වහන්සේ වැඳලා වඳින්න පුදාන ලැබුණේ නැහැ. කැලණි විහාරයට ගිහිල්ලා නැහැ. මේ රට වටේ මේ වගේ චාරිකාවක් යන්න හම්බුනේ නැහැ. බොහොම සතුටින් සන්තෝෂයෙන් ප්‍රීතියෙන් අම්පාරෙන් පිටත් වුණා. මේ සතුට සන්තෝෂයේ ප්‍රීතිය පැයක් වෙනි කෙටි කාලයයි තිබ්බේ. පැයක් වෙනි කෙටි කාලයයි තිබ්බේ. ලං වෙනවත් එක්කම අර බස් එකට අතහැරලනවා. හමුදාවේ ගත්ත ත්‍රස්තවාදී ලං වෙනවත් එක්කම පාරට කොට දානවා. රෝදස්ස හිර වෙනවා බස් එක පාලනය කරගන්න බැරි වෙනවා. කැලේට ඇදිලා ගිහිල්ලා බස් එක නතර වෙනවා. බස් එක නතර වුණාම මිනි මරලා ගම් කපලා ඔලු පළලලේ පරිහරණය කළා පළපුරුදු කොටි නායකයෝ බස් එක වට කරගත්තා. රියදුරාට තර්ජනය කළා හරෝපම් බස් එක කැලේට කියලා. අද තියෙන මේ රමණීය පරිසරයේ නෙවෙයි බදන්න බැරි රූස්ස ගස් තිබිච්ච මහා වනාන්තරය මග දෙපස ගෙයක් දොරක් නැහැ. කිලෝමීටර් 10ක් 15ක් යනකම්ම ගෙයක් දොරක් නැහැ. මිනිස් පුලුටක්වත් නැහැ. මහා වනාන්තරය ඉස්සර හිටපු මිනිස්සු කැලෑ කපල ගොනුන්ගෙන් පාරට කොට ඇදලා කරත්ත වලින් පාරට කොට ඇදලා සකස් වෙච්ච පාරක් ඉලක්ක කරගෙන තමයි ත්‍රස්තවාදීන් බස් රථය නතර කරගත්තේ. නතර කරලා මිනිමරු කොටි ත්‍රස්තවාදීන් රියදුරාට තර්ජනය කරනවා හරෝපම් බස් එක කැලේට කියලා. රියදුරු පීජී සමරපාල මහත්මයා කොටි හමුවේ කියනවා අපි මේ වන්දනාගමනක් යන්නේ පොඩි හාඳුරුත් එක්ක. අපට කරදර කරන්න එපා අපට යන්න දෙන්න කියලා සමරපාල මහත්මයා බැගෑපත් වෙනවා. තවදුරටත් කියනවා මට දරුවෝ 6 දෙනෙක් ඉන්නවා දූලා 5 දෙනෙක් ඉන්නවා මගේ දරු පවුල අනාථ වෙනවා කියලා කියනවා. ත්‍රස්තවාදීන් නොවැන්දා විතරයි. කොන්දොස්තර ජිනදාස මහත්මයාත් ඇවටිලි කරා ත්‍රස්තවාදීන්ට. සමරපාල රියදුරු මහත්මයා හැමදාම අම්පාර නූරෙලිය බස් එකේ රියදුරා. ඔහුට දෙමළ භාෂාව කතා කරන්නත් පුළුවන්. ඔහු සිංහලෙන් දෙමළෙන් ත්‍රස්තවාදීන් හමුවේ බැගෑපත් වෙනවා තමන්ගේ ගෙදර දරුවෝ ගැනත් කියනවා පොඩි හාඳුරුවෝ ගැනත් කියනවා. නමුත් මේ සිත්පිත් නැති පාපතර පාපිෂ්ඨ ත්‍රස්තවාදීන් ඒවා කිසිවක් ගණන් ගත්තේ නැහැ. ඔවුන්ට ඒ කතා බහ අවශ්‍ය කරන්නේ. අන්තිමට මොකද කරන් රියදුරාගේ කටට තුවක්කු බයිනෙතු ඉලක්ක කරලා ඔළුවට ඇනලා පපුවට ඇනලා තෝ මරණ වස්සේ ගත්තේ නැත්තම් කිව්වහම මේ අහිංසක මිනිසයාට ජීවිත ආසාව ඇති වෙලා බීතියට ත්‍රාසයටපත් වුණා. එමපත් වෙලා අර හැංගිලා හිටපියුණුත් පාර වට කරගත්තා බස් එක වට කරගත්තා. මෙන්න මේ බස් එකේ තමයි ඒ හාමුදුරුව වැඩි මෙන්න මෙතෙන්ට බස් එක අරගෙන ආවා. මේ මහා කැලෑ මැද 50 60 හැඩි දැඩි ඉලන්දාරි තරුණයෝ LTT සංවිධානයේ සමාජිකයෝ බස් එක මෙතෙන්ට අරගෙන ආවා. අර වගේ මිනි මරලා ගම් කපලා ලේ දැකලා පළපුරුදු ත්‍රස්තවාදී නායකයෝ බස් රථයට ගොඩ වදිනවා. ඒත් එක්කම හැගොඩ ඉන්දසාර නායකවරු බස් එකේ සීට් එකෙන් නැගිටිනවා. නැගිටලා ඇඟිල්ල දික් කරලා ත්‍රස්තවාදීන්ට කියනවා මම හැගොඩ ඉන්දසාර මම දකුණේ ගාල්ලේ මම මැරෙන්න බය නැහැ. උඹලා වෛරයක් තියනවා නම් මා විතරක් මරාපල්ලා මගේ මේ අහිංසක උන්වහන්සේලාට කරදරයක් කරන්න එපා කියලා. එහෙම කියලා වාඩි වෙනවත් එක්කම නායක හාමුදුරන්ගේ ගෙල හරහා ත්‍රස්තවාදී නායකයා කඩු පහර එල්ල කළා. පළවෙනි අසුමේ නායක හාමුදුරුවෝ ඝාතනයට ලක් වුණා. දෙවෙනි කඩු පහර ගැහුවා වලල්ලාවිට විමල ඥාන හාමුදුරුවන්ට. පිරිවෙනේ ගුරු හාමුදුරු කෙනෙක්. තරුණකමට හාමුදුරුවොත් අත ඇල්ලුවා කඩුවට. කඩුවේ උල බස් එකේ වහලේ වැදුනා. සැර බාල වුණා වේගය අඩු වුණා. තරුණකමට බස් එකත් කඩුවට අත ඇල්ලුවා හාමුදුරුවොත් වැටුණා.
ඊළඟට ගැහුවා සමරපාල රියදුරු අසුනේ නැති වුණා. කොන්දොස්තර ජිනදාස බොනට්ටුව ඉස්සරහා මැරිලා වැටුණා. පොඩි හාමුදුරු කෙනෙක් අසනීපෙ හින්දා තාත්තා ගියා රත්නායක මුදලාලිටත් ගැහුවා වැටුණා. පන්සල ඉස්සරහා ගෙදර තරුණ ළමයෙක් ගමන යන්න ආවා. පොඩි හාමුදුරන්ගේ ඇවිටිල්ල මත වසන්ත ජයවර්ධන ගැහුවා. කෙහෙල් මණ්ඩියකට පැනලා කෙහෙල් ගස් කපා බිම හෙලන්නා වගේ හාමුදුරුවන් වහන්සේලාගේ ඔළුවට බෙල්ලට කඩු පහර ගහගෙන යනවා. ඉස්සරහා ඉන්න පොඩි හාමුදුරුවන්ට සිද්ධ වෙන ඛේද වාචකය පසුපස ඉන්න පොඩි හාමුදුරුවන්ට පේනවා තා මොහොතකින් මගේ ඔළුවටත් මගේ බෙල්ලටත් මේ විදියට කඩු පහර වදිනවා. කරන්න දෙයක් නැහැ. නායක හාමුදුරුවෝ දානේ වළඳන්න යකඩ පාත්‍රයක් දුන්නා. යම් කල්පනාවක් තිබිච්ච පොඩි හාමුදුරු කෙනෙක් මොකද කළේ? පාත්‍රයෙන් ඔළුවේ මුණින් නමාගත් ඔළුවේ දාගත්ත පාත්‍රය. ඒක දැක්ක අනෙක් හාමුදුරුවෝත් පාත්‍රය ඔළුවේ නමාගත්තා. සමහර හාමුදුරුවෝ බය වෙලා බස් එකේ සීට් එක අස්සට රිංගුවා. ඇදලා අරගෙන කකුලකින් කපා කොටා බිම හෙළුවා. මෙන්න මේ විදියට විනාඩි 10ක් 15ක් වෙනි කෙටි කාලයක් තුළ මේ ත්‍රස්තවාදීන් හාමුදුරුවන් වහන්සේලා සියලු දෙනා කපා කොටා බිම හෙළුවා. එතනින් අතර උන්නේ මේ පව්කාරයෝ. බේරිලා හිටියොත් මැරියල්ලා කියලා බස් එක ඇතුළට වෙඩි තිබ්බා. බැහැලා බඳවටේට වෙඩි තිබ්බා. අවුරුදු ගාණක් අපේ හිතේ තිබිච්ච අරමුණ අපි අද සාක්ෂාත් කරගත්තා. අද අපට බොහොම සතුටු දවසක් කියලා මුන් මොකද කළේ? අහසට වෙඩි තිබ්බා. අහසටත් වෙඩි තියලා මුන් ටික ආපහු නිරුපද්‍රුතව පාර පැනලා තොප්පිගලට ගියා. අරන්තලාවේ කැලේ මැද අමුතු වෙඩිහඩක් ඇහුණා. මොනවා හරි කරදරයක් කියලා පලාතේ ප්‍රදේශයේ හමුදා පොලිස් මොරපොළවල් ස්ථාන කඳවුරු වලට සංඥා ලැබුණා. පණිවිඩ හුවමාරු වුණා. ඒකාබද්ධ STF පොලිස් හමුදා සිවිල් ආරක්ෂක බලයනි කණ්ඩායම් කීපයක් එකට බෙදිලා කණ්ඩායම් වශයෙන් වෙඩිහඬ ඇහෙන මානය ඔස්සේ කැලේ පීරගෙන යනකොට එක කණ්ඩායමකට මේ බස් එක හම්බ වුණා. මේ හමුදා නිලධාරීන් හදවතේ ඇතිවෙච්ච දුක වේදනාව දරා කියාගෙන මෙතන ඉන්නවා බේර ගන්න පුළුවන් මට්ටමේ හාමුදුරුවනේ අපි හමුදාවෙන් පොලිසියෙන් ඔබ වහන්සේලා බේර ගන්න ආවේ කියලා හාමුදුරුවරුන්ට කතා බහ කරලා පණ තිබිච්ච අය සිහිය තිබිච්ච අය කතා කරන්න පුළුවන් අය එකතු කරගත්තා. 11 දෙනෙකුට පණ තිබ්බා. වලල්ලාවිට පඬිතු විමල ඥාන හාමුදුරුවෝ ඇතුළු හාමුදුරුවෝ 10 දෙනයි පොඩි හාමුදුරන්ගේ තාත්තා ආර්.එම්. රත්නායක මුදලාලිත් එක්ක 11 දෙනෙකුට පණ තිබ්බා. පාරේ ගිය හමුදා ට්‍රක් බස් ලොරි වල පටවලා අම්පාර ස්පිරිතාලට අරගෙන ගියා. අපවත් වෙච්ච හාමුදුරුවෝ ටික ඊළඟට හමුදා බස් ට්‍රක් ලොරි පොලිස් වාහන පාරේ යන වාහන ඔක්කොගෙම පටවලා අම්පාර ස්පිරිතාලට අරගෙන ගියා. අමාරු ලෙඩ නුවර යවුවා. නුවරින් පස්සේ කොළඹත් යවුවා. පින්නතුනි අම්පාරේ රෝහලට අරගෙන ගියා. රෝහලේ 10 ගණන් සෙනග වැලි කැටයක් බිමට වැටෙන්නේ. රෝහලේ රාජකාරී වලට විශාල වේලාවක් ගත වුණා. මරණ පරීක්ෂණ කටයුතු ස්වාමින් වහන්සේලාගේ ආදාහනය යම් පිළිවෙලකට ශාසනක අනුකූලව කළ යුතු බැවින් එහි කටයුතු මේ කාරණා නිසා සෑහෙන වේලාවක් ගත වුණා. අම්පාර රෝහලට අල්ලපු වැටේ අපේ පිරිවෙන විද්‍යානන්ද පිරිවෙන අපි පැවිදි වෙච්ච අපි ඉගෙන ගත්ත අපි හැදුණු වඩුණු තැන නායක හාමුදුරුවෝ පටන් ගත්ත පිරිවෙන මේ පොඩි හාමුදුරුවෝ ඉගෙන ගත්ත වැඩ හිටිය පිරිවෙන එකම එක බණ මඩුවයි තිබ්බේ කාලේ. මෙන්න මේ බණ ශාලාවේ 31 නමක් හාමුදුරුවන්ගේ දේහයන් තැන්පත් කරලා අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේ එල් හැඩයට 31 නම පිළිඹු වන ආකාරයේ දැවැන්ත චිතකයක් ඉදි කළා. ජුනි මාසයේ 5 වෙනිදා ඒ මහා ආදාහනෝත්සවය අම්පාර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ශ්‍රී ලංකාව පුරාම කහ කොඩි එසවුනේ එදා. ශ්‍රී ලංකා පුරාම බෞද්ධ ජනතාව පමණක් නෙමේ සාමය අගයන ජනතාව අතිශය කම්පනයට පත් වුණා එදා. ත්‍රස්තවාදීන් තැන තැන හාමුදුරුවෝ ඝාතනය කළා.
නිබුලාගල හාමුදුරුවෝ, තන්ත්‍රීමලේ හාමුදුරුවෝ, චීනවරාය හාමුදුරුවෝ, පාදවි ශ්‍රීපුර හාමුදුරුවෝ, අල්ලපුගම මංගලගම හාමුදුරුවෝ, එරාවුරු පන්සලේ හාමුදුරුවෝ, කොළඹ කොටුවේ සම්බුද්ධාලෝක විහාර විතාරන්දිනී නායක හාමුදුරුවෝ, යා වවුනියාව කොක්කෙලිය පන්සලේ නායක හාමුදුරුවෝ, ජපන් ජාතික යොකොස්සුකා හාමුදුරුවෝ, ජපානයේ ඉඳලා ඇවිල්ලා ලංකාවට සාමි ලැබෙන්නේ කියලා යාපනයේ නගරේ ජපන් බෙර වාදනය කරගෙන ගියා. දවස් 6ක් යන්න ඕනේ 6 වෙනි දවසේ උන්වහන්සේ ගොළුවට වෙඩි තියලා ඝාතනය කළා. මේ විදිහට ත්‍රස්තවාදීන් තැන තැන හාමුදුරුවෝ එක නම දෙනම ඝාතනය කළත් මෑත යුගයේ හාමුදුරුවෝ 31 නමක් එක තැන ඝාතනය කරන්නට යෙදුනේ අරන්තලාවේදී. ඒක නිසා නූතන ඉතිහාසයේ මේ යුගයේ අරන්තලාව සුවිශේෂී ස්ථානයක් මේ බෞද්ධ රටේ හාමුදුරුවන් වහන්සේලා නිරාවිද පිරිසක් ඉදිකට්ටක් ඇල්පෙනෙත්තක්වත් අතේ නැහැ. ඒ විදිහේ පිරිසක් තමයි මේ ත්‍රස්තවාදීන් ඝාතනය කළේ. දළදා වහන්සේට ගැහුවා, ශ්‍රී මහා බෝධින් වහන්සේට ගැහුවා, අරන්තලාවේදී අහිංසක හාමුදුරුවෝ ඝාතනය කළා. මෙන්න ත්‍රස්තවාදීන්ගේ ක්‍රූරත්වය ලොවට පළ කරන ලද අවස්ථාව. මේ කේද වාචකය වෙනකොට මටත් වයස අවුරුදු 24ක් වැනි තරුණ වියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක යෙදලා හිටිය හාමුදුරුවන් වහන්සේ නමක් කොළඹ හිටපු හින්දා ජීවිතේ බේර ගන්න අවස්ථාව ලැබුණා. අපි අම්පාරට ඇවිල්ලා මේ වැඩ කටයුතු සංවිධානය කරලා ආදාහන පූජෝත්සව කරලා එදා ඉඳලම අපේ හිතට වද දුන්නා මේ බෞද්ධ රටේ මේ ත්‍රස්තවාදීන් කරපු අපරාධයේ මතු පරම්පරාවට දැනුවත් වෙන්න. ආපහු මේ රටේ මේ වගේ අපරාධ නොවෙන්න පාලකයින්ගේ ඇසැරෙන්න. ජාතික හා ජාත්‍යන්තරයට යම්කිසි පණිවිඩයක් ලබලා දෙන්න. අපවත් වීවදාල මහා සංඝරත්නයේ දිවා රාත්‍රී පින් ලැබෙන්න. රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට පින් දෙන්න. ජීවිත කැපකල අහිංසක නිරාවිත ගම්මානවල අහිංසක ජීවිත කැපකල ගම්වැසියන්ට පින් දෙන්න. මේ අරන්තලාව මේ භූමියේ මේක වදක භූමියක්. වද දීලා හාමුදුරුවෝ මැරුවේ බෙලි කපලා උළු පළලා. අරන්තලාව සොහොන් භූමියක්. අරන්තලාව සොහොන් භූමියක්. අරහත් ගජේ හේවත් කසාවත ලේන් තෙත් වෙච්ච ස්ථානයක්. රුධිර ගංගාවක් ගලාගෙන ගිය තැනක්. මේ වගේ තැනක් මෑත ලංකාවේ තියෙනවා නම් මේ අරන්තලාව පමණයි. ඒක නිසා තරුණ කාලේ වුණත් අපට හිතුණා මෙතන යම් කිසි සිහිවටනයක් ඉදි කරන්න ඕනේ කියලා. නමුත් පින්නතුනි 30 වසරක යුද්ධයක් තියෙන කාලේ හවස 5ට මේ පාර වහනවා. හෙට උදේ මරුවැල් බිම්බෝම් විවත් කරලා පාර අරිනවා. මොනරාගල පැත්තෙන් යන්නත් බෑ, මහෝය පැත්තෙන් යන්නත් බෑ. කිසිම ගමනක් බිමනක් යන්න බැරි කාල පරිච්ඡේදයක්. අපි කොහොමද අරන්තලාව ස්මාරක හදන්නේ? අපි කොහොමද අරන්තලාවේ පන්සල් හදන්නේ? පුරා 30 වසරක යුද්ධයෙන් බැටකාපු මේ රටේ සංඝ පිරිසක් හාමුදුරුවෝ පිරිසක් ඉන්නවනම් අපි තමයි මේ 30 වසරක යුද්ධයෙන් ත්‍රස්තවාදීන්ගෙන් බැටකාපු ප්‍රධානම සංඝ හාමුදුරුවෝ කොටස. තොටගමු තෙල්වතු සංඝ පරපුර සෝභමාන කර මල්වතු මහා විහාරීය රාජපූජිත මහනුවර මල්වතු මහා විහාරයේ සම්බන්ධ සංඝ පරම්පරාව නියෝජනය කරේ හැගුඩින්ද සාරනායක හාමුදුරුවෝ. පින්වත් අපි මේ අවස්ථාවේ පිළිබඳවත් සිහිපත් කළා. මේ රටේ මේ යුද්ධේ නිමා කළා. 29000ක් තරුණ ළමයි ජීවිත පූජා කරලා මැරෙන බව දැනගෙන හමුදාවට බැඳිලා ඇස්සිස් මස්ලේ කැප කරලා අවුරුදු 3ක් වෙනි කෙටි කාලයක් තුල 30 වසරක යුද්ධ භීෂණය නැති කළා. ත්‍රස්තවාදයේ මුලින් උපුටලා දැම්මට පස්සේ මේ මම්මාවත් විවෘත වුණාට පස්සේ අපට පුළුවන්කම ලැබුණ ඇවිල්ලා අරන්තලාවේ පෙරකී කාර්යභාරය සිද්ධ කරගෙන යන්න. මේ වනගත ප්‍රදේශයක් තුන් පැත්තකින්ම වනාන්තරය ඉදිරියෙන් තමයි ග්‍රාමයේ පිහිටලා තිබෙන්නේ. පාරෙන් එහා පැත්ත මඩකල්පො දිස්ත්‍රික්කය. ඒක නිසා මේ වනගත ප්‍රදේශයේ වන සතුන්ගෙන් කරදර එමටයි අලියතුන්ගෙන් මේ වනයේ පුරා නිරන්තර වන සතුන් ගැවසෙනවා. අපි කාලය ගෑවෑමේ මේ ස්ථාන එකපාරක් දරුවෝ 18 දෙනෙක් සසුන්ගත කළා. එකපාරක් 12 දෙනෙක් සසුන්ගත කළා.
අපි කල්පනා කළා මේ පොඩි හාමුදුරන්ට අධ්‍යාපනය ලැබලා දෙන්න ඕන. අධ්‍යාපනයක් ලබා දෙන්න අධ්‍යාපන ආයතන ළඟපාතක නැහැ. ඒක නිසා අපවත් වීවදාල හාගුරු ශ්‍රී ඉන්දසාර නායක හාමුදුරුවන්ගේ ශ්‍රී නාමයට උපහාර පිණිස හාගුරු ශ්‍රී ඉන්දසාර ත්‍රිපිටක ධර්ම ආයතනයේ නමින් සාමණේර මූලික පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් 2019 ජනවාරි 2 වෙනිදා ආරම්භ කළා. එදා ඉඳලා පවත්වාගෙන යනු ලබනවා. මේ වැඩ ඉන්නේ පොඩි හාමුදුරන් වහන්සේලා විවිධ පළාත්වල පොඩි හාමුදුරුවරු මේ පොඩි හාමුදුරන්ට සිංහල පාලි සංස්කෘත ත්‍රිපිටක ධර්මයේ භාෂා ඥානය ලැබලා දීලා සිල්වත් ගුණවත් උගත් සංඝ පරම්පරාවක් අරන්තලාවෙන් රටට දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තවයි අපි මේ කටයුතු කරගෙන යනු ලබන්නේ. ඒක නිසා මේ විහාරස්ථානයේ නඩත්තු වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් ඔබ හැම දෙනාගේ අවධානය යොමු විය යුතු වෙනවා. දානමාන ප්‍රශ්නයේ හිලීම බලපානවා. ජල ප්‍රශ්නයත් එහෙමයි. ඒ වාගේම ස්වාමින් වහන්සේලාට නේවාසික වැඩ ඉන්න පහසුකම් ප්‍රමාණවත් පරිදි ඇත්තේ නැහැ. ඒක නිසා අලුතෙන්ම ගොඩනගා ගත යුතු වෙනවා පිරිවෙන් ශාලාවක්. එකම ශාලාවේ තමයි මේ සියලු දේවල් සිද්ධ කරන්න වෙලා තිබෙන්නේ. ඒ වාගේම පුස්තකාල පහසුකම්, භික්ෂු නේවාසිකාගාර, ධර්මශාලා, ඒ වාගේම චෛත්‍ය රාජානන් වහන්සේ නමක්, ධාතු මන්දිර, විශේෂයෙන් ස්වාමින් වහන්සේලාට දානේ වළඳන්න දානශාලාවක්, මෙන්න මේ වගේ බොහෝ දේවල් අපට ඉතාමත් අවශ්‍යයි. පින්වතුනි, අපි රජයට කියලා අලිවැට සකස් කරගත්තා. අලිවැට සකස් කරගත්තාට පස්සේ නොයෙක් විදිහේ ගැටලු ඇති වී තිබෙනවා. මේ පන්සල වටේටම පවතින ඉඩකඩම් නොයෙක් අයිතිවාසිකම් කියමින් බොහෝ දෙනා මෙතෙක් කල අවුරුදු 12ක් 15ක් ආපු නැති අය පුරාණ කාලේ අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ වගේ හේන්ගොයිතෙන් කරා ආදී වශයෙන් නොයෙක් දේවල් කියාගෙන රාජ්‍ය නිලධාරීන්, රජයේ සේවකයෝ, යමක් කමක් කරන්න පුළුවන් අය, වත් පොහොසත්කම් තියන අය, යන්ත්‍ර සූත්‍ර තියන අය පන්සල වටේටම කණ්ඩායම් 5ක් පමණ පන්සලේ වටේටම ඉඩම අල්ලගෙන මේ වෙනකොට යම් කණ්ඩායම් ඉවත් කරන්න කටයුතු කළත් තාමත් අපට මේ පන්සල ආරක්ෂා කර ගැනීමේ කටයුතු කළ යුතුව තිබෙනවා. අපි මේ පන්සල අපට තියෙන ප්‍රමාණය හොඳටම ඇති. අපි හාමුදුරුවෝ 4-5 දෙනෙක් හිටියානම් අපට මේ භූමිය ප්‍රමාණවත් ඇති. නමුත් මේ ස්ථානය ලංකාවේ එකම තැන හාමුදුරුවෝ 31 නමක් නැති වෙච්ච තැන අනාගතයේ මෙතන 60-70ක් හාමුදුරුවෝ 100 ගාණක් හාමුදුරුවෝ වැඩ ඉන්න ඕන තැනක්. ඒක නිසා අද දීගවා පිටං වලට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මෝදු මහා විහාර ඉඩම් වලට ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අන්න ඒ වගේ කවදා හරි ඉදිරියේදී මේවා निराකරණය කර ගැනීමේදී ගැටලු ඇති වෙනවා. ආණ්ඩුව, රජය, වගකීම් යුක්ත බලධාරීන් දැන්ම මේ ප්‍රශ්න විසඳලා දීලා මේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් වැඩ ඉන්න මේ ස්ථානේ උන්වහන්සේලාට සංඝාවාස, භික්ෂු නේවාසිකාගාර, ඒ වගේම භාවනා ශාලා, භාවනා කුටි ඉදිකර ගැනීම සඳහා අපට භූමිය අවශ්‍යයි. අනේක නිසා මේ පිළිබඳවත් අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා. මේ රටේ 8ම ස්ථාන, 12ම ස්ථාන, ඒ වගේම සුවිශේෂී ස්ථාන පවතිනවා. අපේ බෞද්ධ ජනතාව පාරම්පරික પરම්පරා ගණනාවක් මුළුල්ලේ ඒ ස්ථානවල වන්දනාමාන කටයුතු කරන්නට යනවා. නමුත් මේ අවුරුදු 8ක් 10ක් වැනි ඉතාම කෙටි කාල පරිච්ඡේදයක් තුළ මේ අරන්තලාවේ අපි ශීඝ්‍ර සංවර්ධනයක් කළේ මේ රටේ දෑහිතකාමී, රටට, ජාතියට, ආගමට, ශාසනයේ ලැබි සාමාන්‍ය පන්තියේ මිනිස්සු අපිත් එක්ක ඉන්න හින්දා බලවතුන් ධනවතුන් යයි කියන පිරිසගේ අවධානය බොහෝ විට යොමු වෙනවා අඩුයි. අපේ රටේ පුරුද්දක් වෙලා තිබෙන්නේ අර බත් තියෙන තැනටයි කොස් කියන්න වගේ හැම කෙනාම යම් දේවල් පුදන්නේ කොළඹ නුවර, ඒ වගේම ලොකු ස්ථානවලට. ඒක නිසා අපේ පළාත්වල හාමුදුරුවරුන්ට දැන් මේ බරපතල ප්‍රශ්න ඇති වෙලා තියෙන අවුරුදු 3ක විතර ඉඳලා පළවෙනියටම දානෙමානේ ඔක්කොම නැති වුණා. පහසු එන්න යන්න නැති වුණ ජනතාව සහරාංගයේ ත්‍රස්තවාදයේ නිසා 2019 සහරාංගයේ ත්‍රස්තවාදයේ නිසා
ජනතාව පැමිණීම නැති වුණා. ඊළඟට COVID-19 වසංගත රෝගය ඒකට අපිට කාටවත් දෝෂයක් කියන්න බෑ. රට පුරා ලෝක පුරා ව්‍යාප්ත වෙච්ච වසංගත රෝගයක්. මේ රෝග තත්ත්වය නිසා ජනතාව පැමිණෙන්නේ නැහැ. වෙනං අවුරුදු 3ක පමණ කාලයක ඉඳලා අපට ඉතාමත්ම දුෂ්කරතා පවතිනවා. මේ පොඩි හාමුදුරන් වහන්සේලාට ඉගෙන ගන්න පොතපත ලබා ගැනීම, සිවුරු පිරිකර ලබා ගැනීම, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු කර ගැනීම මේ වගේ බොහෝ අවශ්‍යතාවයන් නිරන්තර පවතිනවා. ඒක නිසා මේ රටේ බෞද්ධ සංවිධාන, මේ රටේ සංඝ මූලස්ථාන, ඒ වගේ මේ රටේ යමක් කමක් කරන්න පුළුවන් ජනතාවගේ අවධානය නිරන්තර යොමු විය යුතු වෙනවා. මේ අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ අනාගත පැවැත්ම වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන්. ඒකට ස්වාමීන් වහන්සේ දැනට සාමණේර වහන්සේලා කී නම්බක් මේ වැඩ සිටිනවද? මේ වෙන විට හාමුදුරු ස්වාමින් වහන්සේලා 49කට ආසන්න සංඛ්‍යාවක් වැඩ ඉන්නවා. ඒ වගේම උගන්වන හාමුදුරුවොත් ගත්තාම මෙතන ආවතේව කරන පිරිස, ඊළඟට විවිධ වැඩ කටයුතු වල ඉදිරි ඉන්න පිරිස බැලුවාම 60ක් වගේ එක අවස්ථාවක මේ 60ක වගේ පිරිසක් දානමාන ආහාර පාන සම්පාදනය කර ගැනීමට අවශ්‍ය වෙනවා. ඔය 60 දෙනාම දැනට එකට තමයි මේකේ වාසය කරන්නේ නේද? ඔව්, මේ විහාරස්ථ භූමිය තුල ඒගොල්ලන්ට පහසුකම් මදි. බොහෝම මදි. ඒ කියන්නේ ගොඩ දැන් ස්වාමීන් වහන්සේ පවසන විදිහට සාරාංගි සිද්ධිය තමයි මේකට මුල්ුනේ. එනිනම් සංචය කියන්නේ මිනිස්සු මෙහි පැමිණීම අඩාල වුණා. දැන් සිතන් දැන් මේ අවුරුද්දේ කොවිඩ්. ඔව්, COVID-19 එක ඇත්තට මිනිස්සු නැහැ. එන්නෙම නැහැ. එන්නෙම නැති තරම්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අහලා තියෙන කතාවක් තියෙනවා දැන් මෙම සිද්ධියත් සමග ස්වාමීන් වහන්සේලා ඔක්කොම කී දෙනෙක් ඒ වෙලේ ඉඳලා තියෙනවද? මෙතන හාමුදුරුවන් වහන්සේලා බේරුණු සංඛ්‍යාව, අපවත් වුණු සංඛ්‍යාව 31 නමයි. බේරිච්ච සංඛ්‍යාව 10යි. ඔව්. ඒ කියන්නේ 41 නමක්. 41 නමක්. ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි අනිත් 4 තමයි 43. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දන්න එක ඇත්ත නැත්ත මේකෙන් බේරිලා ගිහිල්ලා සිවුරු අරපු ස්වාමීන් වහන්සේ නමක් සිටිනවද? පොඩි හාමුදුරුවෝ කෙනෙක්. එහෙම ඉඳලා එයා හමුදාවට ගිහිල්ලා ඒ තමයි හසලක ගාමිණී කියලා එහෙම කාවයක් යනවා කියන්නේ. ඔව්, මෙහෙමයි. අපේත් මතකේ තියෙනවා අපේ පිරිවෙනේ ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේ නාම ලේඛනයේ තියෙනවා ඔය කියන නම ගාමිණී කුලරත්න. ගාමිණී කුලරත්න නෙවෙයි, පැවිදි නම හසලක ධම්මජෝති. හසලක ධම්මජෝති කියන නම අපේ පිරිවෙනේ ශිෂ්‍යයන් ඇතුළත් කිරීමේ ලේඛනයේ පවතිනවා. ඔය කතාව අපිත් දන්නවා. හැබැයි අපි කියන මේ කෙනා සිවුරු ඇරලා හමුදාවට ඇතුළත් වෙලා තියෙන්නේ මේ ඛේද වාචකයට පෙර ආතුව. මේ ඛේද වාචකයට පෙර ආතුව රටේ තොටේ ප්‍රසිද්ධ ජනමාධ්‍ය වලත් මේ කතාව ගියා. නමුත් ඔහුගේ මාව ඇතුළු පවුලේ අය ඒ පිළිබඳව කතා කරන්න ඉදිරිපත් වෙන්නේ නැති හින්දා අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉතින් අපි මොහොතකට සිතන්න නැතුව ඇති එදා 1987 ජූනි මාස 2 වෙනි දින අම්පාරෙන් පිටත් වෙච්ච ස්වාමීන් වහන්සේලාට මෙවැනි LTT ප්‍රහාරයක් අත්වේ කියලා තර මිලෙච්ච ප්‍රහාරයක්. ඉතින් අපි ඔක්කොම ඒක හෙලා දකින්නවා. ඉතින් ඒත් එක්කම අපනායක ස්වාමීන් වහන්සේ කිරිදවල සෝමරත්න නාහිම්පාණන් වහන්සේ මේ පැමිණිලා දැන් මේ පන්සල ඇත්තටම මල්ලත්තක් වගේ ලස්සන කරලා තියෙනවා. ඒ හැමතැනම ස්වාමීන් වහන්සේලාගේ මහන්සියෙන් තමයි අපි දැන් එනකොටත් සාමණේර වහන්සේලා මිදුළු කොටනවා. එවැනි දර්ශන අපිට බලා ගන්න හැකියාව ලැබුණා. ඒත් මම එනකොටත් මම දැන් ගිහලා පැයකට දෙකකට වැඩි මම ඇවිල්ලා කිසිම මිනිස්සෙක් මේ ගේට්ටුවෙන් ඇතුළට ආවේ නැහැ. ඉතින් මෙච්චර ව්‍යසනයක් වෙච්ච මෙච්චර කියන්නේ අරන් තලා ගියාම ඇඟේ ලේ එළවෙන තරමට ඒ නම අතර අපි අතර මිනිස්සු කියන්නේ අපි බය එච්චර බයයි ඒ නමට. ඒ තරම් සිද්ධියකට මුහුණ දුන්න අපේ ස්වාමීන් වහන්සේලාගේ මෙව පන්සල මේ ස්වාමීන් වහන්සේ ගොඩක් මහන්සියෙන් මේක ඉදිරි හදලා
ඉතින් මේ කරගෙන යන පන්සලට බැදිමුතුන් එන එක සීමා වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ පවසන අන්දමින් සහරාන්ගේ බෝම්බ සිද්ධියත් සමග ඒත් එක්කම COVID-19 පැමිණීමත් සමගම මේ පන්සලට සංචාරකයන් විදේශ සංචාරකයන් පැමිණීම ශීඝ්‍රයෙන් අඩාල වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ සාමණේර වහන්සේලාට අධ්‍යාපනය කිරීමට එම පහසුකම් සියල්ල කියන්නේ සියල්ලම නැති වී තිබෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේක ගැන කිසිම බලධාරියෙක් පැමිණලා හොයලා බලලා නැද්ද? එහෙම ඉතින් මේ ලොකු මේ එකක් නෑ. අපි දන්න තියෙන අපට හිතවන්තකම් පවත්තන මෙතෙන්ට ආපු ගියපු අය අපෙන් අහලා කියලා යම් යම් උදව් උපකාර කරනවා. ඉතින් මේ ප්‍රදේශවල දාලා මැති අමිතිවරු වගේද? එහෙමත් නෙවෙයි. රටවට එහෙම ඉතින් අපිත් එක්ක ඉන්න පිරිස් අපිට සම්බන්ධකම් මෙහෙට ඇවිල්ලා ගිහිල්ලා පෙර ඇවිල්ලා මෙතනට දාන එහෙම දීලා අය දුරකථනයෙන් තොරතුරු විමසලා බලලා යම් යම් උදව් උපකාර අපට කටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ රටේ සංවිධාන වලින් කියලා එහෙම ලොකු මේකක් නෑ ඉතින්. ඉතින් අපිට LK ටූරිසම් අපිට කියන්න තියෙන්නේ අපි අද ආව අරන්තලාව පූජා භූමියට. අත්‍තරම ඇස්තෙන් දැක්ක ඇස්වලින් කඳුළු එක්කරන කතාවක් මේ අපිට මේක ඇත්ත නැත්ත දැනගන්න ඕන. ඉතින් බෙහෙන් ස්තුතියි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මේක බලන ඔයාලෙන් ඉල්ලා සිටින්නේ එන්න මේ පන්සල බලන්න එන්න මේ පන්සලේ අමුද්‍රෝණත් එක්ක කතා බහ කරන්න ගොඩක් කැමති මිනිස්සු එනවා නම් මොකද ගමේ මිනිස්සු ඇත්තටම ගමේ මිනිස්සු එන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ලොකු ආර්ථික මට්ටමක් නැහැ. දානයක් සපයන්න ආර්ථික මට්ටමක් නැහැ. මොකද යුද්ධෙන් වැට කාලා පවුලේ අමුද්‍රෝණුවා වගේ 10 දෙනෙක් ඉන්න පවුලේ දෙන්නයි දැන් ජීවත් වෙන්නේ 8 දෙනෙක්ම මැරිලා. ඉතින් මම මේක බලන හැමෝටම කියන්නේ නැගෙනහිර කිව්වහම බය වෙන්න එපා. දැන් ඇත්තටම හැමදාම සුරක්ෂිතයි එන්න අපිත් ආව මේ COVID-19 නැස්සේ තමන්ගේ පරිස්සම පරිස්සම් කරගෙන ඉතින් පැමිණෙන්න. එහෙම හැවිල්ලා මේ පන්සල් නඩත්තු කරන්න මේම ගොඩක් ස්වාමීන් වහන්සේලා දැනට 69ක් 79ක් මේ පන්සලේ ඉන්නවා. ඉතින් ඒ කොහොම නඩත්තු කරන්නේ මේ අප ස්වාමීන් වහන්සේගේ මහන්සියෙන් තමයි. ඉතින් ඇත්තටම එන්න මම කියන්නේ ඇවිල්ලා මේ මෙදේ ඇත්තටම ඔයාලම දකින්න බලන්න අරන්තලාවට පැමිණෙන්න. ඉතින් අපි ඉදිරියේදී තව චුට්ටක් කතා කරමු. දැනට ස්වාමීන් වහන්සේට අපි අවසර දෙනවා. ස්වාමීන් වහන්සේ